යේන සල්ලේන ඕතින්නෝ දිසා සබ්බා විධාවති තමේව සල්ලං අබ්බුයිහ නධාවතින සීදති. කෙලෙස් යහුලකින් පහරක් වැදුන විටදී ඒ උදවිය දුවයි තියෙන හැම දෙසටම ඒ යහුලම මුලිනුපුටා බැහැර කෙරුව විට හෙතෙමේ නොදුවන්නේ මය කිසි විට නොගිලෙන්නේ මය කිසි විට. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, බුදුරජාණන් වහන්සේ තරම් මේ ජීවිතවල කෙලෙස් සහිත ස්වභාවයන් නිසා මේ සත්වයන්, දෙවියන්, මිනිසුන් පත්වෙන පීඩාවන් ගැන වෙනත් කෙනෙක් තව දැක්කේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඇති වුණා ඒ කරුණ දැකීමෙන්ම මේ සත්වයන් පිළිබඳව බලවත් අනුකම්පාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මේ සත්වයන්ගේ මේ දුක්ඛිත ස්වභාවය, ඒ වගේම සසර ගමනේ ගමන් කරන ස්වභාවය ගැන භාග්‍යතුන් වහන්සේ නිරන්තර දහම් කරුණ වලින් පැහැදිලි කරලා එයි මේ සත්‍යය මුදවා ගැනීම පිණිස සද්ධර්මයේ ලෝකයට වදාලා. නුවණ තියෙන ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ඒ ධර්මයෙන් තමන්ගේ ජීවිතේ සැබෑ රැකවරණේ පිළිසරණ හදාගෙන සදාහටම මේ දුක්ඛිත ගමනේ නිදහස් වුණා, සසර ගමනින් අත මිදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අත්දණ්ඩ සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු ඒ ගාථා වලින් නොයෙක් අයුරින් මේ ජීවිතය පිළිබඳව අපිට ලේසියෙන් මිනිසෙකුට එකෙල්ලේ සිතා ගැනීමට නොහැකි කරුණු රාශියක් අනාවරණය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ අනුගමනය කරලා ඔබේ ජීවිතයට ඒ ධර්මයේ ගලපාගෙන එයින් යම් උපකාරයක් ලබා ගන්න පුළුවන් වුණොත් ඔබට මේ සසර දුකින් නිදහස් වෙන මාර්ගයට අවතීර්ණ වෙන්න ඒක අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මේ දේශනාවේදී යේන සල්ලේන ඕතින්නෝ දිසා සබ්බා විධාවති. යම් කිසි ආකාරයේ හුලකින්, කෙලෙස් යහුරකින් පහරක් වැදුන විටදී ඒ උදවිය කරන්නේ යන්න තියෙන හැම දෙයක්ම, හැම තැනකටම යනවා, කළ යුතු හැම දෙයක්ම නැත්නම් ඒ සියල්ලම කරනවා. දැන් අපි ඉගෙන ගත්ත කලින් මේ සල්ල, එහෙම නැත්නම් හුල් කියලා කියන්නේ මොනවද කියලා. හුල් 7ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, දෘෂ්ටිය, ඒ වගේම ශෝක කිරීම, ශෝක වැළපීම්, ඊළඟට සැකය. මේ කියන හුල් වලින් පහර කාපු කෙනා ඒවයින් පීඩාවටපත් වෙලා සංසාර ගමනේ යෙදෙන විදිහ භාග්‍යතුන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී දේශනා කරලා තියෙනවා. මොනවද මේ හුල් 7? හිතේ ඇනිලා තිබෙන හුල් මොනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මේ රාගය නම් වූ හුල කුමක්ද? ඒ තමයි සිතෙහි පවතිනා වූ යම් කිසි ආකාරයක යම් දෙයකට ඇතිවෙන බැඳීම සහිත බවක්. එහෙම නැත්නම් ඒකේ වචනවල, පාලි වචනවල තියෙන රාගෝ, සරාගෝ, අනුනයෝ, අනුරෝධෝ, නන්දි රාගෝ, චිත්තස්ස සාරාගෝ. මේ සිතෙහි ඇති වෙනවා බන්ධනයක්, බැඳීමක්. ඒ බැඳීම යමකට එකතු වීමක්, එහෙම නැත්නම් යමක් සමග ජීවිත සිත ඇලී යාමක්. ඒක තමයි රාගය කියලා කියන්නේ. එතකොට මේ සිත බැඳිලා යන ස්වභාවය ගත්තාම මේකේ මුසපත් වෙනවා පුද්ගලයා. ඒකෙන් ඒ රාගයෙන්, රාග බන්ධණයෙන් පුද්ගලයා මුසපත් වෙලා ඒ සිතෙහි කෙලෙස් සහිතව කටයුතු කරන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහේ බන්ධනයක්
ඇලීමක් තියෙනවා නම් ඊළඟට අභිජ්ජා ලෝභෝ අකුසල මූලං ඉදං රාග සල්ලං. එතකොට අභිජ්ජා ආසා කිරීම ඊළඟට ලෝභයක් යම් ලෝභ වූ අකුසල මූලයක් ඇද්ද මේ ස්වභාවය සියල්ලම අයිති වෙන්නේ රාගයට. ඒ තමයි රාග හුල. රාගේ නම් වූ හුල මේ ජීවිතය තුළ ක්‍රියාත්මක වීම. ඊළඟට තියෙනවා කතමං දෝෂ සල්ලං. ද්වේෂය නම් වූ හුල මොකක්ද? ඒ තමයි ඒක හට ගන්නවා සිතේ යම්කිසි අමනාප අකමැති අරමුණක් අරබයා. ඒ සඳහන් වෙනවා භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. අසවලාමට අනර්ථයක් කළා කියලා ඒ පුද්ගලයෙක් පිළිබඳව ඇති වෙනවා හිතෙහි වෙනස් බවක්. ආඝාත කියලා කියන්නේ හිතෙහි වෙනස් ස්වභාවයක්, තරහක් ඇති වෙනවා. අනත්තං මේ චරතීති ආඝාතෝ ජායති. මා කෙරෙහි අනර්ථයන් කරනවා කියලා තරහක් ඇති වෙනවා. අනත්තම් මේ චරිස්සතිති මා කෙරෙහි අනර්ථයන් සිදු කරાવી කියලා අනාගතය අරබයත් තරහක් ඇති වෙනවා. ඒ කියන්නේ අතීතයේ කළා දැන් මේ මොහොතේ අනර්ථයන් කරමින් සිටිනවා අනාගතේ කරાવી කියලා යම් යම් පුද්ගලයන් පිළිබඳ අමනාපයන් තරහ හට ගන්නවා. ඊළඟට සඳහන් වෙනවා චණ්ඩිකං. ඒ කියන්නේ දැන් අපි කියන්නේ චණ්ඩිකම කියලා. එතකොට මේ චණ්ඩි බව. එහෙම නැත්නම් අසුරෝපං අනත්තමනා චිත්තස්ස. ඒ කියන්නේ තමන් අකමැති විදිහට තමන්ගේ හිත ප්‍රිය නොකරන විදිහේ යම් යම් දේවල් තමන්ගේ ජීවිතයට ලැබෙනකොට ඒ නිසා හටගන්නවා සිතේ අමනාපයක්. එතකොට මේ අමනාපයට කියනවා ඒ තරහට කියනවා දේශ හුල කියලා. ඒක අමනාපේ තරහ. ඊළඟට මෝහ හුල කියලා දෙයක් තියෙනවා. මෝහ හුල ලේසියෙන් අඳුනගන්න අමාරුයි. මොකද හේතුව මෝහය කියන එක කෙලින්ම අවිද්‍යාව වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ නිසා මෝහය කියන්නේ පුද්ගලයාගේ හිත අනවබෝධය නිසා ඇතිවෙන පීඩාව. ඒ හුල. ඒකෙදි දුක්ඛේ අඥානං දුක පිළිබඳව දුක්ඛාර සත්‍ය ගැන, දුක්ඛ සමුදය ගැන, දුක්ඛ නිරෝධේ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ගැන තියෙන අනවබෝධය. ඊළඟට පුබ්බන්තේ පෙර, ඒ කියන්නේ අතීතය ගැන, ඊළඟට අපරන්තේ අනාගතය ගැන මේවා පිළිබඳව ඇතිවෙන අනවබෝධය. ඊළඟට ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඥානං. හේතු ප්‍රත්‍ය සම්බන්ධය නිසා උපදින පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ ඇති වෙන අනවබෝධය. යං ඒව රූපං අදස්සනං අනබිසමය අනනුබෝධෝ අසම්බෝධෝ අපටි වේදෝ අසංගාහනං අපරියෝගාහනං අසම්පෙක්කන මේ ආදී වශයෙන් යම් අනවබෝධයක් යම් අවබෝධ නොවන ස්වභාවයක් ඇද්ද? ඒ වගේම අවබෝධ කරගන්න බැරි ස්වභාවයක් ඇද්ද? ප්‍රත්‍යක්ෂා කරගන්න බැරි ස්වභාවයක් ඇද්ද? මේවා පිළිබඳව ඒ සියල්ලම අයිති මෝහයට. මෝහ හුල. ඒතකොට එතන සඳහන් වෙනවා බාල්‍යම්. ඒ කියන්නේ බාල බව, අඥාන බව, අනුවණකම, ඊළඟට ධර්මයක් නොතේරීම, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න බැරිකම, දුක් දේ දුක් වශයෙන් තේරුම් ගන්න බැරිකම මේ සියල්ලම අයිති වෙන්නේ මෝහයට. පටිච්චසමුප්පාද ගැන තේරුම් ගන්න බැරිකම මේ ඔක්කොම මෝහ හුල. ඒ මෝහ හුලෙන් බැට කෑපු කෙනා ඒ මෝහ හුලෙන් යට වෙලා යනවා. ඒකෙන් පීඩාවටපත් වෙනවා. ඊළඟට කතමං මානසල්ලං. මොකද මානේ නම් හුල කියලා කියන්නේ? සෙය්‍යෝ හමස්මීති මානෝ. තමන් උසස් කියලා මාන්නය ඇති වෙනවා. ඒක හුලක්. ඒ වගේම සදිසෝ හමස්මීති මානෝ. තමන් සමානයි අසවල් කෙනා හා අසවල් පුද්ගලයන් හා දැන් තමනුත් සමානයි කියලා ඒ විදිහට ඇති වෙනවා සදිසමාන. ඊළඟට හීනෝ මානෝ. හීනෝ හමස්මීති මානෝ. තමන් පහත් කියලා මිම්මක් මැනීමක් සාපේක්ෂව ගන්නවා. යෝ ඒ රූපෝ මානෝ මඤ්ඤනා මඤ්ඤිතත්තං. ඒ විදිහට මානෙ මුල් කරගත්තු යම් හැඟීමක් යම් හැඟීම් ඇති වෙන ස්වභාවයක් ඊළඟට ඒ තමන් මානෙ නම් වූ දජය මානෙ නම් වූ කොඩිය පැලඳීමක්. ඒ කියන්නේ දැන් මේ මානෙ ඇති වෙච්ච කෙනා ඒකම මුල් කරගෙන තමයි යාගේ ජීවිතේ පවත්වන්නේ. ඒ සමහර අය මිල මුදල් මුල් කරගෙන, සමහර අය ධනෙ බලය මුල් කරගෙන, සමහර අය රූප සම්පත්තිය මුල් කරගෙන, සමහර අය බලය මුල් කරගෙන. ඒත් මේ නොඒකාකාරයේ යම් යම් කරුණේව පෙරට අරගෙන වාසය කරනවා. මේක බුදුරජාණන් වහන්සේ වදාලා සිතෙහි ඇතිවන හුලක් වශයෙන්. ඊළඟට කුමක්ද මේ දෘෂ්ටි සල්ලය කියලා කියන්නේ? දෘෂ්ටි හුල ඒ තමයි විසතිවත්තු සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය විෂයාකාර වූ සක්කාය දිට්ඨිය දෘෂ්ටි හුලක් වශයෙන් පෙන්වලා දෙනවා. ඊළඟට දසවස්තුකා මිච්ඡා දිට්ඨිය, දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය,
ඊළඟට දසවස්තුක අන්තග්‍රාහිකා දිට්ඨි. ඒ කියන්නේ දසවස්තුක වූ අන්තග්‍රාහික. ඒ කියන්නේ අන්තයකට පැමිණීම. ඒ කියන්නේ මෙලොව නැහැ, පරලොව නැහැ, දෙමව්පියෝ නැහැ, ඊළඟට පින්පව් නැහැ, මේවා නැහැ කියලා පරලොවක් නැහැ, මෙලොවක් නැහැ, ඊළඟට උපාතික සත්‍යෝ නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ, ඔක්කොම එකයි කියලා මේ විදිහට කතා බහ කරේ මේවා අන්තයට යාම. මේ විදිහට අන්තයට යාම තුළ ග්‍රහණය වීමක් ඇද්ද මේක තමයි දෘෂ්ටි හුල. ඊළඟට ශෝක හුල තමයි ඥාති ବ୍ୟසන වෙනවා පුට්ටස්ස ඥාතීන් ව්‍යසනයටපත් වීම. කියන්නේ තමන්ගේ දෙමව්පියන්, ඥාතීන්, හිතවතුන්, දූ දරුවන්, ස්වාමියා, භාර්යාව මේ අය නැතිවීම නිසා, අහිමිවීම නිසා ශෝකය හට ගන්නවා. ඊළඟට තමන් ප්‍රිය කරන පුද්ගලයන් අහිමිවීම නිසා, ඒ අය තරහ වීම නිසා ශෝකය හට ගන්නවා. ඊළඟට භෝග ව්‍යසන, තමන්ට තියෙන ධන සම්පත් අහිමිවීම, රෝග ව්‍යසන, නිරෝගී බව අහිමිවීම. ඊළඟට සීල ව්‍යසන, තමන්ගේ සීලය පළුදු වීම නිසා. ඊළඟට දිට්ඨි ව්‍යසන, තමන්ගේ අදහසට පහර වැදීම, දෘෂ්ටි වලට පහර වැදීම නිසා. ඒ විදිහට නොඑක ආකාරයේ ව්‍යසනයන්ට පත් වෙනකොට දුකට පත් වෙලා වාසය කරනවා. මේකට කියනවා ශෝක හුල. ඊළඟට සඳහන් වෙනවා කතං කතා සල්ලම්. මොකද්ද මේ සැකය පිළිබඳ කියන හුල? ඒ තමයි දුක නම් වූ ආර්ය සත්‍ය ගැන සැකයි. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය ගැන සැක කරනවා. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ආර්ය සත්‍ය, ඊළඟට නිවන් මඟ ගැන, ඊළඟට පෙර කියන්නේ අතීතයේ කොහේ හිටියද, අනාගතයේ කොහේ යයිද, ඊළඟට ඉදප්පච්චයතා පටිසමුප්පන්නේසු ධම්මේසු කාංකා, හේතු ප්‍රත්‍ය සම්බන්ධය පිළිබඳ ඇති වෙනවා සැක සංකා. මේවා තමයි දෘෂ්ටි හුල් කියලා කියන්නේ. ඒ දෘෂ්ටි හුල් වලට යට වුණාට පස්සේ ඔහුට නිවැරදි මාර්ගයක් තෝරගන්න බෑ. ඔහු හැම කෙනාගේ මූණ දිහා බල හැම කෙනාම කියන ධර්මයන් අහගෙන ඉවත් හරි මේකත් හරි මේක මීට වඩා හොඳයි කිය ඒවා ගැන සැක කර කලින් ආපේව ගැන දොස් විවේචන කර ඒ තමන්ගේ දෘෂ්ටියට තැන දෙමින් කටයුතු කරනවා. මේක තමයි දිට්ටි හුල. මේ සැක නම් වූ හුල. සැකේ නම් වූ හුල හඳුනා ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි කුතුහලය. කුතුහලය කියලා කියන්නේ එයා බලනවා අසවල් කෙනා මොනවද කියන්නේ, අසවල් තැන මොනවද කියන්නේ, අසවල් පුද්ගලයා, අසවල් භික්ෂුව මොනවද කියන්නේ, ඒවත් අහන්න ඕනේ, මේවත් අහන්න ඕනේ කියලා ඔක්කොම අහනවා, ඔක්කොම කලවම් කරගන්න, ඔක්කොම අච්චාරුවක් කරගන්නවා. එතකොට මේක තමයි සැකේ නම් වූ හුලෙන් පීඩාවටපත් වෙච්ච කෙනාගේ ලක්ෂණය. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරන මේ දිසා සබ්බා විධාවති. මෙයා නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි. මේ හුල් වලින් පීඩාවටපත් වුණාට පස්සේ ඒ කෙනා යම්තාක් යා යුතු දිසාවක් නැද්ද? ඒ සියලුම දිසාවලට යනවා. දිසා යනවා කියලා කියන්නේ ඕනම දෙයක් කරන්න සූදානම්. රාගයෙන් යට වුණාම කරන්න සූදානම් ඕනම දෙයක්. ද්වේෂයෙන් යට වුණාම ඕනම දෙයක් කරන්න සූදානම්. ඒතර මොනවද මේ රාගයෙන් යට වෙච්ච කෙනා? රාගයෙන් යටපත් වෙච්ච කෙනා කරන දේ ඒකෙදි සඳහන් කරලා තියෙනවා කායේන දුච්චරිතං චරති. කයින් එයා දුසිරිත කරනවා. රාගය මුල් කරගෙන කායික දුස්චරිතය දෙනවා. ඊළඟට වාචාය දුස්චරිතං චරති. වචනෙන් දුස්චරිතය දෙන බොරු කියනවා, ආදී නොයේ කකුසල් කරනවා. මනසාය දුස්චරිතං චරති. මනසින් දුසිරිත කරනවා. පානම්පි හන්ති. ඒ කියන්නේ තමන්ගේ දෙමෝපිය පවා මරනවා රාගයෙන් යට වෙච්ච කෙනා. ඊළඟට අදින්නම්පි ආදීති. ඒ කියන්නේ අනුන් සතු දේවල් පැහැර ගන්නවා. ඊළඟට කාමිත්‍යාචාරය දෙනවා. ඊළඟට මේ පරදාරම්පි ගච්ඡති. ඊළඟට මුසාපි බණති. නොඑක ආකාරයේ අකුසල් කරනවා කයෙන් වචනෙන් මනසින්. ඊළඟට සඳහන් වෙනවා ඒ විදිහට රාගයෙන් යුක්තව රාගයෙන් පීඩාවටපත් වෙලා කටයුතු කරන කෙනා ධාවති විධාවති සංධාවති සංසරති. ධාවති කියන්නේ එයා දුවනවා. විධාවති කියන්නේ එයා හොඳටම පීඩාවටපත් වෙමින් දුවනවා. ඒ පස්සෙම. ඊළඟට සංසාරති කියලා කියන්නේ මේ සසර ගමනේ යෙදෙනවා. ඒ සසර ගමන නවතින්නේ රාග හුලෙන් පීඩාවටපත් වෙච්ච කෙනා, බැට කාපු කෙනා සංසාර ගමනට ඕන දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. ඒ කෙනාගේ ගමන කොයි විදිහටද සඳහන් වෙන්නේ? රාගයෙන් යට වෙච්ච කෙනාට එයා මැරෙයිද? එහෙම නැත්නම් මේ වගේ දේවල් කරාට පස්සේ තමන්ට මොනව වෙයිද කියලා ඒව ගැන කිසි කල්පනාවක් නැහැ. සඳහන් කරලා තියෙනවා මැසි මදුරුවන්ගේ පීඩාවල් ලැබුණා කියලා එයාට ඒව ගාණක් නැහැ රාගයෙන් යට වෙච්ච කෙනාට. ඊළඟට නැවකින් හරි නැගලා මහා සමුද්‍රය හරි තරණය කරලා තමන් අපේක්ෂා කරන දේ ලබන්න කැමති වෙනවා. ඊළඟට සීතල උණුසුම, ඊළඟට මැසි මදුරු පීඩා, බඩකින්න පිපාසය, ඉතින් මේ කිසිම දෙයක් ඔහුට වැදගත් නැහැ. රාගයෙන් රත් වුණාට පස්සේ යට වුණාට පස්සේ
ඔහු බලාපොරොත්තු වෙන වෙච්ච දේ සම්පූර්ණ වෙනකම්. ඒ නිසා ඔහු මොකද කරන්නේ? ඒ බඩකින්නෙන් පිපාසෙන් ඉඳගෙන නොඑක ආකාරයේ ජනපදව දුර තියෙන ජනපදවලට පවා යන්න සූදානම්. දැන් බලන්න සමහර අවස්ථාවල ඔය තරුණ පිරිස් වර්තමානයේ පවා අපිට දකින්න ලැබෙනවා රාගය නිසා නොඑක ආකාරයේ අකුසල් කරනවා, ඕනම දෙයක් කරන්න සූදානම්, ඕනම අභියෝගයක් බාර ගන්න සූදානම්, තමගේ ජීවිතේ උනත් පුදන්න සූදානම් රාගයෙන් යට වුණාට පස්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිච්ච ඒ ජනපද දුර ජනපද තිබිලා තිනවා. ඒවා ගැන මේ සඳහන් වෙලා තිබෙනවා මහානිද්දේශපාළී. එතකොට එතන සඳහන් වෙනවා නොයෙක් ජනපදවල නම්. එතකොට ඒකෙදී ලංකා භූමිය තඹපන්නී කියන නමින් ලංකාව ගැන සඳහන් වෙනවා. ඊළඟට සුවර්ණකෝට කියලා කියන්නේ ටිබෙට් ආදී ප්‍රදේශ. ඊළඟට සුවර්ණ භූමි කියලා කියනවා මේ තායිලන්තයේ බුරුමේ ආදී ප්‍රදේශ. තඹපන්නී, ඒ කියන්නේ ලංකාව, සුප්පාරක කියලා කියන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රදේශයක්. ඊළඟට තාමලින් කියලා කියන්නේ තාම්‍රලිප්ති වර්තමානයේ හඳුන්වනවා. ඒ තාම්‍රලිප්ති ආදී දකුණු ඉන්දියාවේ ප්‍රදේශ. ඊළඟට තක්ෂශිලා, යෝනක දේශය, ඒ කියන්නේ ඉරානය. ඊළඟට අපරයෝනක කියන්නේ යුරෝපාකරේ. එතකොට මේ ප්‍රදේශ දක්වාම යන්න සූදානම් මධ්‍ය දේශේ ඉඳන්. දැන් මේ දේශනා කරන්නේ මධ්‍ය දේශේනේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශේ. එතකොට මධ්‍ය දේශේ ඉඳන් කරන මේ ප්‍රදේශ ඉක්මවා රාගය ඇති වුණාට පස්සේ දුර ඈත පළාත් වලට ඕනම විදිහකට යන්න සූදානම් මේ තමන් ඉලක්ක කරන අරමුණ සොයාගෙන. ඒ ඕනම දිශාවකට ඕනම ප්‍රදේශයකට යන්න ලෑස්ති. ඒක තමයි රාගයේ තිබෙන බරපතලකම. රාගයෙන් රත් වුණාට පස්සේ රාග හුලෙන් බැට කෑවට පස්සේ තියෙන බරපතලකම. ඒ විදිහට ගමන් කරලා අවසානයේදී ඔහු සන්ධාවති සංසරති. සැරිසරා යනවා, සංසාර ගමනටත් වැටෙනවා. සංසාර ගමන පෝෂණය වෙන විදිහට තමයි ඔහු කටයුතු කරන්නේ. ද්වේෂ හුලෙන්, මෝහ හුලෙන්, මාන හුලෙන් බැට කන කෙනා, යට වෙන කෙනා කාය වචී මනෝ දුස්චරිතයන් කරනවා. ඒ වගේම ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා. ඊළඟට ඒ දෘෂ්ටි හුලෙන් බැට කාපු අය ප්‍රාණඝාත ආදී අකුසල් කරපු සිද්ධි අතීතයේ සඳහන් වෙලා තිබෙනවා. මාන හුලෙන් බැට කාපු අය, එයින් යට වෙච්ච අය. ඊළඟට දෘෂ්ටි හුලෙන් පීඩාවටපත් වෙලා එයින් යට වෙච්ච අය මේ නොඑක ආකාරයේ වෘත සමාදන් වෙලා හරක් වගේ, එළුව වගේ, සුනකේ වගේ මේ ආකාරයේ නොඑක වෘත සමාදන් වෙලා ඊට අනුව කටයුතු කරනවා. ඒවා පීඩාවක් විදිහට ගන්නෙ නැහැ. ඒ දෘෂ්ටි හුලෙන් යට වුණාට පස්සේ ඒවා කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඕනම දෙයක් කරන්න සූදානම්. ඒ තමයි දෘෂ්ටි හුලෙන් යටවීම. ඊළඟට ශෝක හුලෙන් යට වෙච්ච අය ශෝකේ නිසා නොඑක ආකාරයේ දුක් පීඩාවන්ටපත් වෙනවා. ඊළඟට ඒ අය එහෙ මෙහෙ දුවදුවා හොයනවා. තමන්ගේ දෙමව්පියන් නැති වුණාට පස්සේ, අහිමි වුණාට පස්සේ ඊළඟ තමන්ගේ ඥාතීන්, දරුවන්, සහෝදර සහෝදරයන්, දූ දරුවන් මේ අය නැති වුණාට පස්සේ ශෝක හුලෙන් පීඩාවටපත් වෙනවා. ඊළඟට සඳහන් වෙනවා එක අවස්ථාවක භාගතුන් වහන්සේ දේශනා කරන භූත පුබ්බම් බ්‍රාහ්මණ ඉමස්සායව සාවත්තිය අඤ්‍යතරා ඉත්ති ඥාතිකුලං අගමාසි. මේ එක්තරා ප්‍රදේශයක මේ සවැත් නුවරම එක්තරා ස්ත්‍රියක් තමන්ගේ ඥාති පවුලක් ළඟට ගියා. එතකොට ඒ ප්‍රදේශයේ ඥාති පවුලේ හිටපු කෙනෙක් සමග මේ කාන්තාව විවාහ වුණා. පස්සේ ඒ දෙමව්පියෝ මොකද කරන්නේ? ඒ දෙමව්පියෝ කැමති වෙනවා ඒ කාන්තාවේ ස්වාමියාගේ වෙන් කරලා වෙනත් කෙනෙකුට බඳලා දෙන්න. අවසානයේදී ඒ කාන්තාව තමන්ගේ ස්වාමියා ළඟට ගිහිල්ලා කියනවා අපේ දෙමව්පියන් මෙහෙම සූදානම් වෙනවා. ඒ නිසා මට මේක දරා ගන්න බෑ. අපි දෙන්නම මැරෙමු කියලා. ඒ කාන්තාව කියනවා ඔබ මගේ ගිල සිඳින්න, ඊට පස්සේ ඔබත් ගිල සිඳ ගන්න කියලා. ඒ දෙන්නම තම තමන්ගේ බෙල්ල කපාගෙන මරණයටපත් වෙනවා. ඒ තමයි ශෝක හුලේ අවසානය. දැන් වර්තමානයේත් අපිට දකින්න ලැබෙනවා ශෝක හුලෙන් යටපත් වුණාට පස්සේ මිනිස්සයා ඒ ශෝක හුල නිසා පීඩාවටපත් වෙලා තමන්ගේ ජීවිත පව අහිමි කරගන්නවා. වහබනවා, බෙල් වැලදා ගන්නවා, මුහුදට පයින්නවා. එතකොට මේ නොඑක ආකාරයේ මරණයටපත් වීම සිද්ධ වෙනවා ශෝක හුල නිසා. ඒ ශෝක හුලෙන් පීඩාවටපත් වුණාට පස්සේ කිසිම දෙයක් පේන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ පව අහිමි කරගන්නවා. මේ තමයි ශෝක හුල නිසා යන ගමන. ඊළඟ කතං කති කොහොමද කිය හොයන කෙනා ඒ අයට සැක සංකා තියෙනවා. ඒ සැක සංකා තමයි මේ මනුස්ස ලෝකයක් තියෙනවද, ප්‍රේත ලෝකයක් තියෙනවද, දෙවියෝ කොහෙද ඉන්නේ, බ්‍රහ්මයෝ කොහෙද ඉන්නේ, ඊළඟට මේ නිරේ කොහෙද තියෙන්නේ, මේවා කොච්චර දුරින්ද තියෙන්නේ, මේවා ගැන හොයන්න කල්පනා කරනවා. ඒ හොයන්න කල්පනා කරමින් ජීවිත අවබෝධය ලැබෙන දෙයක් නැතුව
ඔහේ නිකන් කල්පනා කර කර පීඩාවටපත් වෙලා ඉන්නවා. නමුත් පීඩාවටපත් වෙන බවක් ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට තේරෙන්නේ මේ ධර්මයේ තේරුම් ගත යුතුයි. එක එක්කෙනාගේ මෝන දිහා බල බල ගිහිල්ලා එයා අසවල් තැනත් කියන දේ මොකද්ද, අසවල් කෙනාත් මොකද්ද කියන්නේ කියා බල බල ගිහිල්ලා ජීවිතය අවබෝධ කරගන්න බැරි බව උන්ට තේරෙන්නේ නැහැ. ඒ තමයි සැකේ නම් වූ හුලින් පීඩාවටපත් වෙච්ච කෙනාගේ ස්වභාවය. ඒ නිසා අපිට මේ මනුස්ස ජීවිතයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමේව සල්ලං අබ්බුයහ. ඒ ශෝක හුල් ආදී මේ සියලු හුල් තමන්ගේ ජීවිතය තුළින් උදුරලා දාපු කෙනාට න දහවති න සීදති. ඔහු ධාවනය කරන්නෙත් නැහැ. ඔහුට ගමනක් නැහැ. සංසාරේ ගමනක් නැහැ. ඔහුට සසරේ සැරිසරා යමක් නැහැ. මේ ජීවිතේත් ඔහු යන යම්තාක් ඔය අකුසල් හැදෙන තැන් ඇද්ද ඒ ගමනක් ඔහුට නැහැ. රාගයෙන් රත් නොවිච්ච කෙනාට, රාගය නම් වූ හුලෙන් පීඩාවටපත් නොවිච්ච කෙනාට ඒ නිසා රාගය නිසා ඇතිවෙන යම් පීඩාවන්නේ දෙ කිසිවක් නැහැ. ද්වේෂයෙන්, මාන්නයෙන්, ඒ වගේම මෝහයෙන් පීඩාවටපත් නොවිච්ච කෙනාට ඒ මෝහය නිසා, ඒ ආදී අකුසල් නිසා පීඩාවටපත් වුණ කෙනා කරන කිසිම ආකාරයේ පීඩා සහගත බවක් නැහැ. ඒ වගේම දෘෂ්ටි, ශෝක, සැක මේ හුල් වලින් යට නොවිච්ච කෙනාට ඒ නිසා හටගන්න පීඩාවන් කිසිවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා න දහවති න සීදති. ගමන් කරන්නෙත් නැහැ, ගිලිලා යන්නෙත් නැහැ. සීදති කියලා කියන්නේ ගිලෙනවා. ඔහු අකුසල් තුල ගිලීමක් නැහැ. අකුසල් සමග එකට ජීවත් වීමක් නැහැ. අකුසල් වලින් පීඩාවටපත් වීමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී වදාළේ මේ සත්‍යය පීඩාවටපත් නොවි සිටින්නේ කොහොමද? පීඩාවටපත් වෙන්නේ කොහොමද? ඒ හුල් උදුරලා දාන්නේ කොහොමද? ඒවා තේරුම් ගන්නේ කොහොමද කියන කරුණ භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ නිසා මේ උතුම් ධර්මය ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් පිහිට පිළිසරණ සලසා ගන්න, ශෝක ආදී හුල් උදුරලා දාලා තමන්ගේ ජීවිතය සංසිඳවා ගන්නම උපකාර වේවා. අද දවසේදී මේ උතුම් සදහම් වැඩසටහන සඳහා දායකත්වයේ සපයන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් ඒ කුරුප්පු වේරගොඩ සහ වික්‍රමගේ කියන පවුලල පින්තුන් විසින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ දුතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. මේ පරිලෝකීය වින්සන්ට් බණ්ඩාර පියාණන්, රෝහණ වික්‍රමගේ පියාණන්, රණසිංහ වත්තේගෙදර පියාණන්, කාන්තිනී වීරරත්න මෑණියන් ඇතුළු ඒ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදෙත්වා. දැනට අසනීප තත්ත්වයෙන් පසු වුණ කල්යාණ ලියනාරච්චි මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත්, ඒ වගේම කුරුප්පු ලියන පටබැඳි වේරගොඩ සහ වික්‍රමගේ යන පවුලවල සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත්, පවුලවල දූ දරුවන් ආදී හැම දිනාටමත්, ගුරුවර දෙමව්පිය ආදී හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්ව දරන සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.